හොඳයි. සංප්‍රයුක්ත ආචරණය ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. සංප්‍රයුක්ත ආචරණයට අපි කියනවා කියලා කිව්ව මෙසොමෙරික ආචරණය කියලාත්. එතකොට මේ සංප්‍රයුක්තතාවයේ විශේෂත්වය තමයි පුතේ සංප්‍රයුක්තතාවය කියලා කියන සිද්ධාන්තය අපි භාවිතා කරන්නේ අණුවක පැවැත්ම ස්ථායී පැවැත්ම පැහැදිලි කිරීම සඳහා. හරි? එතකොට අපිට කියන්න බෑ අපිට අණුවක ව්‍යුහය ගත්තාම නිශ්චිතවම අණුව සඳහා තියෙන්නේ මෙන්න මේ ව්‍යුහය කියලා අපිට නිශ්චිතවම කියන්න බැරි නිසා අපි ඒ පැවතිය හැකි ව්‍යුහ. ඔයගොල්ලන් දන්න රසායන විද්‍යාව දැනුම අනුව අපිට සම්බන්ධ කරන්න පුළුවන් පරමාණු යම් සීමාවක් සහිතව. හරි? ඒතකොට මේ සීමා සහිත සම්බන්ධතාවයේදී අපිට විවිධ ව්‍යුහ ඉදිරිපත් කරන්න පුළුවන් යම් අණුවක් සඳහා. ඒතකොට අන්නේ විදිහේ අපිට පිළිගත හැකි මට්ටමේ ව්‍යුහ පැවතීමට නැත්නම් ස්ථායී ව්‍යුහ පැවතීමට අපි කියනවා සංප්‍රයුක්තතාවය කියලා. බොහෝ වෙලාවට මේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට අපි උත්සාහ කරන්න ඕන ස්ථායී ව්‍යුහ අඳින්න. ඔයගොල්ලන් දන්නවා සංප්‍රයුක්තතාවයේදී අපිට අඳිනකොට ස්ථායී ව්‍යුහ වගේම සාපේක්ෂව අස්ථායී ව්‍යුහ අඳින්නත් පුළුවන්. නමුත් මෙතෙන්දී අපි වැඩිදුර අවධානය යොමු කරන්නේ මතක තියාගන්න පුතේ ස්ථායී ව්‍යුහ සම්බන්ධයෙන්. එතකොට මේ කාරණාවදී මම පැහැදිලි කරපු දෙයක් තමයි මේ කාබනික රසායනදී ඔයගලන්ට හමු වෙන්නේ ඉතා සරල සංප්‍රයුක්තතාවයක් එක්ක ෆයි බන්ධනයක් සහ එකසර යුග්මයක් අතර හුවමාරු වීමක් නැත්නම් ෆයි බන්ධන දෙකක් අතර හුවමාරු වීමක් මගින් ඇඳ ගන්න පුළුවන් ඉතා පහසු සංප්‍රයුක්තතාවයක් තමයි මේකෙදී අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම ඔයාලට වැදගත් දෙයක් මෙතෙන්දි කියන්න තියෙනවා මතක තියාගන්න සංප්‍රයුක්ත ව්‍යුහ ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව වැඩි වෙන්න අපි කියනවා ඒ අණුවේ ස්ථායීතාවය වැඩි කියලා. නම් ඔන්න ඔය කාරණේ අපිට අවශ්‍ය වෙනවා කාබනික රසායනයේ යම් පැහැදිලි කිරීම සඳහා. මොකද්ද මම කිව්වේ සංප්‍රයුක්ත ව්‍යුහ ගණන වැඩි නම් ස්ථායීතාවය වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. ඒතකොට මෙතෙන්දි සංප්‍රයුක්තතාවයේ සාමාන්‍ය මිනුම් අපි මෙතෙන්දිත් අදාළ කරගන්න ඕගොල්ලන් දන්නවා විද්‍යුත්නතාවයෙන් වැඩි පරමාණු මත අපිට ඍණාරෝපණ තියන්න පුළුවන් ඉතා ස්ථායී. ඒ වගේම විද්‍යුත්නතාවයෙන් අඩු අය මත අපි බොහෝ වෙලාවට ධනාරෝපණ තියෙනවා ඒවා ස්ථායී. ඒත් ඔන්න ඔය කියන සාමාන්‍ය සාධක අපි සංප්‍රයුක්තතාවයේ භාවිතා කරන සාමාන්‍ය රීති මෙතෙන්ට අනිවාර්යෙන් අදාළයි. මොකද මේ කතා කරන්නේ තේ සංප්‍රයුක්තතාවයම හින්දා. හරි? හොඳයි අපි එහෙනම් ඉදිරියට යමු. මෙන්න මේ කාරණේ තමයි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. මෙන්න මේ අවස්ථා දෙක තමයි අපිට හමු වෙන්නේ කාබනික රසායන. ඒ නිසා කවුරුත් මේ කාබනික රසායනයේ හමු වෙන සංප්‍රයුක්තතාවය ගැන බිය යුතු නැහැ. පහසුවෙන් අපිට සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳ ගැනීමේ හැකියාවක් තියෙනවා මෙතෙන්දී. හරි? දැන් අපි යෙදෙන අවස්ථා මම මෙන්න මෙතෙන්දී ඔයාලන්ට ලබා දුන්නා මෙන්න මේ ක්‍රියාකාරකම කරන්න කියලා. පළවෙනි එක අපි කියනවා බියුටාඩයින්. දැන් ඊළඟ ටියුට් එකේදී අපි සාකච්ඡා කරනවා කොහොමද මේ නම එන්නේ කියලා. දැනට සරල පැහැදිලි කිරීමක් කරන්නම්. බියුට් කියලා කියන්නේ කාබන් 4යි, ඩයි කියන්නේ 2යි, ඊන් කියන්නේ ද්විත්ව බන්ධන සහිතයි කියන එක. එහෙනම් ඩයි ඊන් කියලා කියන්නේ ද්විත්ව බන්ධන දෙකක් සහිතයි කියන එක. එහෙනම් ඔයගලන්ට පේනවා ඇති ව්‍යුහය අපිට මේ විදිහට අඳින්න පුළුවන්. එතකොට මේක සම්පූර්ණ IUPAC නමක් නන් නෙමෙයි. ඔයගලන්ට පේනවා ඇති මේකෙදි මේ ද්විත්ව බන්ධන මේ ස්ථානවල නොවන ආකාරයෙන් එක ළඟ පිහිටලා අපිට ව්‍යුහය අඳින්න පුළුවන්. ඒ නිසා නම අපි ඉතාම නිවැරදිව සඳහන් කළ යුතු. මෙතෙන්දී අපි මේ සරල නාමකරණයක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒතකොට මම ඔයගලන්ට මෙතන පෙන්නුවා මේ බලන්න ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය. මේකට සමරූපීව ඔයගලන්ට ගන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහය ඉතා පහසුවෙන් මම ඒකයි කිව්වේ ඊතල සටහන දීලා තියෙනවා අඳින්න පුළුවන් කියලා. එහෙනම් දැන් මෙතෙන්දි පේන්නේ මේ ඊතලෙන් මම කිව්වා නිරූපණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන යුග්මයක් පවතින ස්ථානයෙන් තමයි ආරම්භ වෙන්නේ ඊතලයේ. ඊතලයේ හිස යොමු වෙන්නේ ගමන් කරන ස්ථානයට. එහෙනම් ඔන්න අපි දැන් ඒකට අදාළව අඳිමු බලන්න අපේ සංයෝගය. එහෙනම් CH2 තියෙනවා. මෙතෙන්දි බලන්න ඕගොල්ලන්ට මෙතන CH. හරි? එහෙනම් මෙතෙන්ට බන්ධනය ගමන් කරන මෙතන ද්විත්ව බන්ධනයක් ඇති වෙනවා. CH. හරි? ඊළඟට මෙතන තියෙන බන්ධනය කෙරවලේ කාබන් මතට කැඩෙනවා. එහෙනම් අපිට ලැබෙනවා මෙතන ඍණ ආරෝපණයක්. මෙතෙන්දී ඔයගලන්ට පේනවා බන්ධන 3යි. ඒ නිසා මෙතන මේ කාබන් මත ධන ආරෝපණයක් තියෙනවා. හරි? ඔන්න එක සංප්‍රයුක්ත ව්‍යුහයක්. ඉතින් මෙතෙන්දී පැහැදිලි මේ ධන සහ ඍණ කැන්සල් වුණාට පස්සේ ඔයගලන් නැවත මේ විදිහට උදාසීන අණුවක් තමයි ලැබෙන්නේ. ඔයගලන් දන්න ඕනේ සමස්ත ආරෝපණය ලැබෙන්න ඕන දීලා තියෙන
අණුවේ ආරෝපණය ශුන්‍යයි නම් ඕගලන්ට සංප්‍රයුක්ත ව්‍යුහ තුලදී හම්බෙන්නත් ඕන නැත්නම් ලියන්නත් ඕන ශුන්‍ය ආරෝපණයක් ලැබෙන විදිහට තමයි ආරෝපණ බෙදා දක්වන්න ඕන. එහෙනම් දැන් මේකට මේ ආකාරයෙන් එකක් අඳින්නත් පුළුවන් පුතේ. තවත් ආකාරයක් තියෙනවා. ඕගලන්ට මෙතෙන්දී එකක් නෙමෙයි මේකද ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. මේ බලන්න මේ සංක්‍රමණයම ඕගලන්ට දැන් මේක සටහන් කරගන්න ඇති මං හිතන්නේ ඕගලන් අඳින්නත් ඇති සමහර විට බලන්න මේ එක් ආකාරයක් අපි ඇඳා. දැන් ඔයාලට මම මේක සටහන් කරගන්න අතරේ ඕගොල්ලන් බලන්න මේකම අපිට විරුද්ධ දිශාවට සංක්‍රමණය කරන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ මේකම අපිට මේ අතට මේ බලන්න. අපිට පුළුවන් මේ බන්ධනය මෙතෙන්ට එනකොට මේ බන්ධනය මෙතෙන්ට යොමු වන ආකාරයෙන් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න. එහෙමත් පුළුවන්. එහෙනම් අපි මේ විදිහට ඇඳුතින් අණුව මෙන්න මේ විදිහට නිරූපණය වෙනවා. මේ පසට තමයි ඍණාරෝපණය එන්නේ. එහෙනම් මෙතන ඍණ වෙනවා. ඊළඟට මේ කාබන් CH ඊළඟට මෙතෙන්ට ද්විත්ව බන්ධනයක් එනවා. ඊළඟට CH කෙරවලේ කාබන් නැවත දන වෙනවා. දැන් ඔයගොල්ලන් දන්නවා මේක වම දකුණ කියලා අපි මේ අංශක 180කින් කරකවල නෙමෙයි අපි සංප්‍රයුක්ත ව්‍යුහ සමරූපී කියලා ගන්න. ඉතින් තලයේ මත පිහිටන ආකාරයෙන්ම තමයි ගන්න. එහෙනම් මේක අලුත් ව්‍යුහයක්. එහෙනම් ඔයගොල්ලන්ට මෙන්න මේ බියුටඩයින් අණුවට ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. හරි? ඔයගොල්ලන් දැන් මේ ලියන ආකාරය ඉගෙන ගන්න පුතේ මම තව චුට්ටකින් ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේ ව්‍යුහ වලට අදාළ සංප්‍රයුක්ත ව්‍යුහ ටික. හරි මං හිතනවා දැන් ගැටලුවක් නැහැ කියලා. දැන් ඊළඟ එකේදී බලන්න සරලයි මේකෙදී එක් ව්‍යුහයක් පමණයි ගන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙන යුග්මයේ ගමන් කරනවා කෙරවලේ කාබන් මතට. එහෙනම් අපිට යාට ලියන්න පුළුවන් CH2 ඉලෙක්ට්‍රෝන යුග්මයේම ගියා. එහෙමනම් ලැබුණා CH. ඊළඟට ඕගොල්ලන්ට ලැබෙනවා මෙතන Cl. එකසර යුග්ම දෙකයි ඉතුරු වෙන්නේ. මොකද එකක් යනවා මෙන්න මෙතෙන්ට ද්විත්ව බන්ධනයක් හදන්න. එහෙනම් ඔන්න ඔය විදිහට ද්විත්ව බන්ධනයක් හදනවා. එතකොට බලන්න ක්ලෝරීන්ට ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 1 2 3 4 5 6යි. එහෙනම් ක්ලෝරීන් ධන ආරෝපිත වෙනවා. හරි? එතන මෙතන කාබන් ඍණාරෝපිත වෙන හැටි ඔයගලන්ට හිතා ගන්න පුළුවන්. ඔන්න බලන්න මම ඕක තව චුට්ටක් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. අපහසුව ඉන්නවා නම් මේක තේරුම් ගන්න. හරි? එතන මෙතන එක බන්ධනයක් තියෙනවා CH බන්ධන දෙකක් තියෙනවා. විදහා දක්වනවා නම් ওই විදිහට දක්වන්න පුළුවන්. හරි? එහෙනම් දැන් සමස්ත ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? බන්ධන 3ට 3යි, 4යි, 5යි. ඒ නිසා එයාගේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන 4ක්. දැන් තියෙනවා ඉලෙක්ට්‍රෝන 5ක්. එහෙනම් ඍණ එකක ආරෝපණයක් තියෙනවා. අන්න බලන්න දැන් මේ අණුව තුල සමස්ත ආරෝපණය මොකද උනේ? ශුන්‍ය වුණා. එහෙනම් මේක තුල සමස්ත ආරෝපණය ශුන්‍යයි. නම් පිළිගත හැකි සංප්‍රයුක්ත ව්‍යුහයක්. හොඳට අහගෙන ඉන්න මං කියනකොට ඔයාලා සටහන් කර ගන්නවා නම් හොඳයි. මම ටියුට් දීලා ටියුට් මං හිතන්නේ හැමෝටම දැන් තියෙනවා ටියුට්. හරි? හොඳයි. නම් යමු ඊළඟ කොටසට. ඊළඟ අවස්ථාවේ දැන් මේකත් ඕගලන්ට මේ විනිල් සංයෝගات හම්බ වෙනවා. මේ ඇල්ෆා බීටා අසන්තෘප්ත සංයෝග. මේකත් මං ඊළඟ ටියුට් එකේදී මේ නාමකරණය කියන්නම්. මේ ඇල්ෆා බීටා මේ ක්‍රියාකාරී කාණ්ඩය මේකේ සීදිත්ව බන්ධිත O එයාට යාබදව පිහිටන එයාට එකෙල්ලේම සම්බන්ධ වෙච්ච කාබන්ට තමයි අපි ඇල්ෆා කාබන් කියලා කියන්නේ. එයාට සම්බන්ධ වුණ කාබන්ට අපි කියනවා බීටා කාබන් කියලා. මේක සාමාන්‍ය නාමකරණයක්. අපි ඊළඟ ටියුට් එකේදී කතා කරනවා. හරි? එතකොට අසන්තෘප්තයි කියලා කියන්න හේතුව තමයි ඒ ඇල්ෆා සහ බීටා අතරේ තියෙනවා ෆයි බන්ධනයක් කියන එක. ඉතින් ඒතකොට සාමාන්‍ය නාමයක් තමයි අපි මේ දීලා තියෙන්නේ ඇල්ෆා බීටා අසන්තෘප්ත කාබනිල් සංයෝග කියලා. හරි? එහෙනම් අපි අඳින් බලන්න සංප්‍රයුක්ත ව්‍යුහය මේකට අදාළව ඔයාලට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ දීලා තියෙන හින්දා වඩා පහසුවෙන් මේක කරන්න පුළුවන් පුතේ. මම ඒකයි එදා කිව්වේ ඔයගලන්ට දෙවෙනි පාඩම බලලා ඉවරලා මේක සටහන් කරගන්න කියලා. හරි? හරි? මෙන්න බලන්න අපි අඳිමු. එතකොට ද්විත්ව බන්ධනය ගමන් කරලා තියෙනවා යාබද කාබන්ට. එහෙනම් මෙතන එක බන්ධනයක් හදනවා. මෙතන ද්විත්ව බන්ධනයක් වෙනවා. ෆයි බන්ධනයේ විවෘත වෙන ඔක්සිජන් මතට. එහෙනම් එතන තියෙන එක බන්ධනයක්. එහෙනම් එකසර යුග්ම 3ක් තියෙන ඔක්සිජන් මත
ඍණාරෝපණයක් ගන්නවා. හරි? මේ R කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නේ ඇල්කිල් කාණ්ඩයක්. හරි? එහෙමනම් දැන් මොකලන්ට පේනවා ඇති මෙන්න මේ කාබන් මත ධන ආරෝපණයක් ඇති වෙනවා මේ සංසිද්ධිය හින්දා. අර කලින් එකේ වගේ කාබන් මත තියෙන බන්ධන 3යි. පැහැදිලිද පුතේ? රයිට් අපි එහෙනම් යමු ඊළඟ එකට. ඊළඟට කියනවා ඊනෝලේට් ඇනයනි. ඊනෝලේට්. මේකත් අපිට හමු වෙනවා මම අදාළ තැනදී ඊන් කියලා කියන්නේ ද්විත්ව බන්ධනයක් සහිතයි කියන එකට ඊනෝලේට්. හරි? මේකේ පේනවා මේ දැන් එකසර යුග්මයක් තියෙනවා. එහෙනම් එකසර යුග්මයේ දායක කරලා යා ද්විත්ව බන්ධනයක් හදනවා. මෙතන CH2 නම් ද්විත්ව බන්ධනයක් හදනවා. එතෙන්ට ඒ අතරේදී මේ ඔය මෙතන තියෙන 5 බන්ධනයේ විවෘත වෙනවා ඔක්සිජන් මතට. ඔය හැමතිස්සෙම අර මං කිව්ව ආකාරයෙන්ම තමයි එක්ක ද්විත්ව බන්ධනයක් සහ එකසර යුග්මයක් නැත්නම් ද්විත්ව බන්ධන දෙකක හුවමාරුවක් තමයි අපිට හැමතිස්සෙම කාබනික රසායනයේදී සංප්‍රයුක්ත ව්‍යුහ විදිහට ලැබෙන්නේ. එහෙනම් මෙතන ධන. හරි. මම හිතනවා ওই විදිහට ඔයගලන්ට අඳින්න පුළුවන් මේ ව්‍යුහ ටික. මම නිරූපණය කරන්නම් දැන් මේ ව්‍යුහ ටික බලන්න ඕගොල්ලන් ඇඳපු ව්‍යුහ හරිද කියලා. හරිද? ඔයගොල්ලන් බැලුවද මේ සංප්‍රයුක්ත ව්‍යුහ ටික?
හරි මම හිතනවා ප්‍රමාණවත් කියලා වෙලාව මේකේ સિદ્ધාන්තය ඔයගොල්ලන් ඉගෙන ගත්ත ඔයගොල්ලන් තනියෙන් උනත් මේක ලියන්න පුළුවන් දැන් ඉස්සරහට මට මෙන්න මේ අවස්ථාව තමයි ඊළඟට පැහැදිලි කරන්න ඕන පුතේ මෙන්න බලන්න මේ අවස්ථාවත් හරිම සරලයි කියන්නේ නයිට්‍රෝමෙතේන් අණුව කියන එකත් ඔයගොල්ලන්ට සරලව අඳින්න පුළුවන් අපි දෙවෙනි පාඩමේදී ඉගෙන ගන්න ආකාරයේ සංප්‍රයුක්තතාවයක් හරි මේ 10 වෙනි එක මේකේ අදාළ කරගන්න එපා හරි මට කියන්න අවශ්‍ය වෙන එක දෙයක් තමයි මෙන්න මේ බෙන්සීන් අණුවේ සංප්‍රයුක්තතාවය. බලන්න ඕගොල්ලන්ට පේනවා ඇති මේ බෙන්සීන් ව්‍යුහය තුල කාබන් 6 දෙනෙක් ඉන්නවා. අපි නැත්තම් මේකට කියනවා හෙක්සගන් එකක් කියලා. කාබන් 6ක් සහිත ෂඩස්ත්‍රයක් තමයි බෙන්සීන් වල ව්‍යුහය වෙන්නේ. හරි එතකොට මේකෙදී ඔයගොල්ලන්ට පේනවා මේ එකක් කර එකක් දිත්ත බන්ධන තියෙනවා. එතකොට මේ දිත්ත බන්ධන පැවතින ස්ථානය අනුව මොකද වෙන්නේ? එයාට අපිට සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. එතකොට මේකෙදී ඔයගලන්ට හිතෙයි එහෙනම් එක ළඟ ඇයි බන්ධන දෙකක් දාන්න බැරි කියලා. එක ළඟ බන්ධන දෙකක් දාන්න බෑ. මම ඔයගලන්ට කිව්වා මතක ඇති අර ප්‍රදර්ශීය ව්‍යුහ ලියනකොට අපි කෙටි ක්‍රම භාවිතා කරනවා කියලා මේ හැම මුල්ලකම තියෙනවා හයිඩ්‍රජන් එක බැගින්. නැවත මතක් කරගන්න අවශ්‍ය නම් ඕගොල්ලන් හරි එතකොට ඔයගලන්ට මතක ඇති මම කිව්වා එතකොට මේක නිරූපණය කරන්න නැහැ කිව්වා සෑම විටම. හරි ඒක රහිතව තමයි පෙන්නලා තියෙන්නේ. එහෙනම් දැන් මේ දැනුම ඕගොල්ලන් සතුයි අපි මුලදී සාකච්ඡා කරපු හින්දා. එහෙනම් මේකෙදි අපිට දාන්න පුළුවන් අනිවාර්යයෙන්ම දිත්ත බන්ධන එකක් හැර එකක්. දාමයේ තුල ආසන්න බන්ධන දෙකක් නැත්නම් ආසන්න දිත්ත බන්ධන දෙකක් හමු වීමේ හැකියාවක් නැහැ. මොකද එහෙම වුණොත් කාබන්ට බන්ධන 4ට වඩා වැඩි සංඛ්‍යාවක් එනවා. හරි එහෙනම් මෙතන පැහැදිලි ඕගොල්ලන්ට මෙන්න මේක විශේෂයෙන් ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන අවස්ථාව මේ බෙන්සීන් අණුව සඳහා මේ විදිහට අපිට සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. ඊළඟ විශේෂ අවස්ථාව තමයි මේ පීනේට් අයනය කියන එක. හරි මේක ටිකක් සංකීර්ණයි වගේ ඔයගලන්ට බැලුව බැලමටම පෙනෙයි. නමුත් මේකේ කිසිම අපහසුාවක් නැහැ මේ ටික ඇඳගන්න මම ඔයගලන්ට පැහැදිලි කරන්න ඉතාම සරල ආකාරයෙන් මේක නිරූපණය කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම පුතේ මතක තියාගන්න ඕගොල්ලන්ට ෆීනෝල, ඇනිලීන් වගේ ඉදිරියේදී කාබනික රසායනයේදී හමුවන විශේෂ සංයෝගවල යම් යම් ලක්ෂණ පැහැදිලි කිරීම සඳහා ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන සංප්‍රයුක්ත ව්‍යුහ ආකාර ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ එක රටාවක් තියෙනවා. මේ රටාව එකකට ඔයගොල්ලන් ලියලා හුරු වුණාට පස්සේ ඒ රටාව භාවිතා කළ හැකි ඒ ආකාරයේ අණු සඳහා. එහෙනම් මොකද මේ ඒ ආකාරයේ අණු කියලා කියන එකේ පැහැදිලි කිරීම මම කරන්න ඕගොල්ලන්ට මෙන්න මේ බලන්න මේ ආරම්භක අණුව දිහා මේ ආරම්භක අණුවේ කාබන්ට සම්බන්ධ වුණු පරමාණු මත තියෙන එක සැර යුග්ම. ඔන්න අපි දැකිය යුතු විශේෂ ලක්ෂණය. දැන් මේ වෙනකොටත් විභාගේ ලියපු දරුවෝ ඉන්නවා නම් කාබනික නැහිම නැත්තම් කාබනික රසායනය ගැන යම් දැනුමක් තියන අය ඉන්නවා නම් ඔයගොල්ලන් දන්නවා අපි යොමු කාරක ගුණයක් කියලා කතා කරනවා බෙන්සීන්ට මේ කියන හයිඩ්‍රජන් කෙනෙක් වෙනුවට වෙනත් කාණ්ඩයක් සම්බන්ධ වුණාට පස්සේ ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු 6ක් තියෙනවා නම් බෙන්සීන් සර්ව සමයි සියලු කාබන් බෙන්සීන් වල. නමුත් එතෙන්ට හයිඩ්‍රජන් කෙනෙක් වෙනුවට වෙනත් මේ කාණ්ඩයක් හෝ පරමාණුවක් සම්බන්ධ වුණොත් එයාට අණුව මේ බෙන්සීන් වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. හරිද? අන්න ඒ අවස්ථාවලදී අපි කතා කරනවා මේ බෙන්සීන් වල යොමුකාරක ගුණය කියලා එකක්. ඒ කියන්නේ බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙනවා. ඔයගලන් දන්නවා මෙන්න මේ ෆයි බන්ධන නිසා ඒ ඉලෙක්ට්‍රෝන ඝනත්වය සම්බන්ධ වෙන කොටස හෝ නැත්නම් කාණ්ඩය හෝ පරමාණු නිසා වැඩි වෙන්නත් පුළුවන් ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙන්නත් පුළුවන්. ඔන්න ඔය දෙපැත්ත තමයි අපි සාකච්ඡා කරන්නේ. බෙන්සීන් මැද තියලා අපි කතා කරනවා බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයට සාපේක්ෂව වැඩි අවස්ථාවක් කවුද ඇති කරන්නේ මොන කාණ්ඩ හෝ පරමාණු මගින්ද? ඊළඟට බෙන්සීන්ට සාපේක්ෂව අඩු ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් ඇති කරන්නේ මොන කාණ්ඩ වලින්ද නැත්නම් පරමාණු වලින්ද කියලා. මේකට අපි වැඩි කරනවට කියනවා සක්‍රියණය කියලා, අඩු කරනවට කියලා කියනවා වික්‍රියණය කියලා. හරි ඔය වචන හුරු වෙන්න. ඉතින් අන්නේ අවස්ථාවේදී අපිට හමු වෙනවා මේ බෙන්සීන්ට සම්බන්ධිත කොටසේ නැත්නම් බෙන්සීන්ට පිටතින් සම්බන්ධ වී ඇති පරමාණුව හෝ කාණ්ඩය මත ආසන්නම පරමාණු ඒ කියන්නේ බෙන්සීන්ට කෙලින්ම බැඳුණු පරමාණුව මත එකසර යුග්ම තියෙනවා නම් මෙන්න මේ විදිහට එයා සංප්‍රයුක්තතාවය මගින් බෙන්සීන් බලය සමග අන්තර්ක්‍රියා කරනවා. බලන්න මේ ඊතල සටහනේ ඔයගලන්ට පේනවා ඇති
පළවෙනි අවස්ථාවේ මෙතන එකසර යුග්මයේ දායක කරනවා මේ කාබන් ඔක්සිජන් බන්ධනයේට. ඒ වගේම ඒ සම්බන්ධ වීම නිසා ඔයගලන්ට පේනවා දැන් මේ කාබන්ට බන්ධන 5ක් හදන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? එයාගේ බන්ධනය කැඩිලා ඒ කාබන් මතට ගමන් කරනවා ඉලෙක්ට්‍රෝන යුග්මය. හරි? එහෙනම් දැන් ඒ සිදුවුණු සිදුවීම දැන් ඕගොල්ලන් සම්ප්‍රයුක්තතාවයේදී තේරුම් ගන්න පුතේ අපි මෙතෙන්දි නිරූපණය මේ ඊතල නිරූපණය කිරීම අනිවාර්ය නැහැ. මේ ඊතල මන් නිරූපණය කරලා තියෙන්නේ ඕගොල්ලන්ට වඩා පහසුවෙන් මේ සිද්ධිය කොහොමද වෙන්නේ කියලා තේරුම් ගැනීම සඳහා පමණයි. සම්ප්‍රයුක්ත ව්‍යුහවලදී ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන හුවමාරු වුණා හැටි නිරූපණය කරන්න අත්‍යවශ්‍ය නැහැ ඊතල වලින්. නමුත් ඕගොල්ලන් එහෙම නිරූපණය කරා කියලා ඕගොල්ලන්ට වැරදි දාන්නෙත් නැහැ පේපර් එකේ. ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පැටලිලි සහගත නම් ඔයාලා හිතනවා නම් මට මේක ලියලා ගන්න එක හොඳයි කියලා ඒක ලිව්වා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. හරි? ඒ නිසා Tamanට පහසු විදිහකට හුරු වෙන්න කෙසේ වෙතත් මට කියන්න ඕන බලන්න පළවෙනි එහෙම නැත්නම් ආරම්භක සංක්‍රමණය නැත්නම් ඔයගොල්ලන්ට පේනවා දැන් එකසර යුග්මයක් බන්ධන වෙනවා බන්ධන යුග්මයක් එකසර වෙනවා. මෙතන මේ අන්නේ ආකාරයේ වෙනසක් විතරයි. එහෙනම් දැන් මෙතන බන්ධනය හැදුනාට පස්සේ ඔයගලන්ට පේනවා ඔක්සිජන් මත තියෙන ඍණාරෝපණය දැන් ඉවත් වෙනවා. මොකද 1 2 3 4 5 6යි ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් අතිරික්තත් නැහැ හිඟත් නැහැ. ඒ නිසා යා අනාරෝපිතයි. නමුත් බලන්න යාබද කාබන්ට මොකද වුනේ? එයා මතට ගියා මේ යුග්මය එයා මතට ගිය නිසා මොකද වුනේ? එයා ඉලෙක්ට්‍රෝනයක් අපි දන්නවා බන්ධනයක් සඳහා ඉලෙක්ට්‍රෝන යුග්මයක් තියෙනවා. එහෙනම් යුග්මයම ගමන් කරා මේ කාබන් මතට. එතකොට මේ යුග්මය තුල තියෙනවා කාබන්ට අයිති ඉලෙක්ට්‍රෝනයක් සහ මේ යාබද කාබන්ට අයිති ඉලෙක්ට්‍රෝනයක්. ගන්න මේක ඉතාම පැහැදිලිව තේරුම් ගන්න. ඒතකොට මෙයාට අයිති ඉලෙක්ට්‍රෝනය කියන එක අතිරික්තයක් වෙන්නේ නැහැ. එහෙනම් එයාට අනිත් කාබන්ගෙන් ලැබුණු ඉලෙක්ට්‍රෝනය තමයි අතිරික්ත. ඒ නිසා එයා ඍණ එකක ආරෝපණයක් ගන්නවා. හරි? අන්න බලන්න අන්තර්ක්‍රියාව බෙන්සීන් න්‍යෂ්ටිය සමග අපි කියවනේ මේ සම්බන්ධ වෙන කොටසක් අන්තර්ක්‍රියා කරනවා බෙන්සීන් න්‍යෂ්ටිය සමග. දැන් පැහැදිලි අන්තර්ක්‍රියාව නේද? දැන් මේ සම්බන්ධ වීම නිසා මොකද වෙලා තියෙන්නේ? මේ බෙන්සීන් වලේ කාබන් මත ඍණ ආරෝපිත ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඊම සම්බන්ධ උනායි කියලා මේක දැන් මෙතනින් අතර වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ බෙන්සීන් වලය තුල මේ ඇරෝමැටික් ස්ථායීතාවය නිසා මොකද වෙන්නේ පුතේ මේ ඉලෙක්ට්‍රෝන යුග්මය සංසරණය වෙන්න පුළුවන් බෙන්සීන් වලය පුරා. එහෙනම් ඊළඟ අවස්ථාව පෙන්වන්නේ ඒ සංක්‍රමණය බලන්න මෙතෙන්දි පෙන්නන ඕගොල්ලන්ට මේ යුග්මය බන්ධනය හදන්න ගමන් කරනවා ඊළඟ කාබන් යාබද කාබන් වෙත. ඒ අතරතුරේදී මොකද වෙන්නේ? යාබද කාබන්ට බන්ධන 5ක් බැරි නිසා ඒයා සංක්‍රමණය වෙනවා ඊළඟ කාබන් මත. බලන්න අර කලින් ක්‍රියාවමයි මෙතන උනේ. දැන් මෙතන මේ එකසර යුග්මයක් බන්ධනය වුණා. බන්ධන යුග්මයක් එකසර වුණා. මෙතනත් ඒ වගේ මේ එකසර යුග්මයක් බන්ධන වෙනවා. බන්ධන යුග්මයක් එකසර වෙනවා. හරි? එතන මේ යාබදව මේක රවුමට සිද්ධ වෙනවා. ඔයගලන්ට පැහැදිලි රටාවක් මේක තුල නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ. හරි? දැන් ඊළඟ අවස්ථාවේ මොකද වෙන්නේ? නැවත මේ බන්ධන එකසර යුග්මයේ බන්ධනයක් හදනවා. බන්ධනය එකසරයක් බවට පත් වෙනවා. හරි? ඔන්න ඔය විදිහට අවසානයේට ලැබිලා තියෙනවා. දැන් බලන්න මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කීයක් තියෙනවද? 5ක් තියෙනවා. 2යි 3යි 4යි 5යි. එකසර යුග්මයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ 5ක් තියෙනවා. ඒ පහේ මේ පළවෙනි එකයි පස්වෙනි එකයි ඔයගලන් හිතයි සමහරලාට මේ දෙක සමානයිද කියලා. පුතේ සමාන නැහැ. දැන් ඔයගලන්ට මේ බෙන්සීන් ව්‍යුහය තුල හමු වෙන වෙනස බලන්න. ඒ වෙනසම තමයි මෙතන තියෙන්නේ. ඒකට ඔයගලන්ට පේනවා මෙතන ද්විත්ව බන්ධනයේ තියෙන දකුණු අත පැත්තේ, මේකේ ද්විත්ව බන්ධනයේ තියෙන්නේ වම් අත පැත්තේ. එහෙනම් මේ දෙන්න දෙන්නෙක්. පැහැදිලිද? එහෙනම් ව්‍යුහ කීයක් හමු වෙනවද? සම්ප්‍රයුක්ත ව්‍යුහ 5යි. ඒ කියන්නේ මේ අණුව ඊටාම ස්ථායි. ඔයගලන්ට කතා කරොත් මේ අයනය පීනේට් අයනය ඊටාම ස්ථායි. පැහැදිලිද? හොඳයි. දැන් එහෙනම් මේක ප්‍රයෝගී කරගෙන ඕගොල්ලන් අද හෝම්වර්ක් එකක් විදිහට මෙන්න මේ ව්‍යුහ දෙකේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ඕන. එකක් තමයි මෙන්න මේකට අපි කියනවා පීනෝල් කියලා. ඔයගලන්ගේ පොතේ සටහන් කරගන්න මම කියලා තියෙනවා පොතක් තියාගන්න කියලා අභ්‍යාස කරන්න. ඒ පොතේ පීනෝල් සටහන් කරගන්න. ඒතර මේකේ මේ
සංප්‍රයුක්ත ව්‍යුහ දිහා බලාගෙන ඕගොල්ලන්ට ඒ විදිහටම මේක කරන්නත් පුළුවන්. දැන් මෙතන එකම වෙනසයි තියෙන්නේ මෙතන O එක වෙනකොට මෙතන තියෙනවා H එකක් සම්බන්ධ වෙලා. එතන ආරෝපිත නැහැ. නමුත් අපේ අවශ්‍යතාවය සපුරනවා. මොකක්ද අවශ්‍යතාවය? බෙන්සීන් වලේ කාබන්ට බැඳුණු පරමාණුව නැත්තම් ඔක්සිජන් මත එකසර යුග්මයක් තියෙනවා. එහෙනම් මේ රොටේෂන් එක මේ විදිහටම යන්න පුළුවන්. හරි? එහෙනම් උත්සාහ කරන්න අඳින්න. ඊළඟට මෙන්න මෙයා මම ඊළඟ දවසේ ඔයගලන්ට සංප්‍රයුක්ත ව්‍යුහ ටික ඇඳලා පෙන්නන්නම්. ඊළඟට මෙන්න මෙයාට අපි කියනවා ඇනිලීන්. මෙයා පීනෝල්, මෙයා ඇනිලීන්. බෙන්සීන්ට කෙලින්ම සම්බන්ධ වුණු NH2 කාණ්ඩයක් සහිත සංයෝගයට අපි කියනවා ඇනිලීන් කියලා. මේ දෙක උදාහරණ විදිහට සටහන් කරගන්න පොතේ මේ අවසාන එක ලියා ගන්න එපා. මේක ලියා ගන්න එපා ඔයගොල්ලෝ. හරිනේ ප්‍රමාණවත් නේද කාලේ මං හිතනවා අපි යන් ඉස්සරහට හොඳයි මේක තමයි අද අපේ